හැමෝටම සුබ දවසක්. ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් ඔයාලට මතක ඇති මම ඊට කලින් වීඩියෝ එකක් අරගෙන ආවා A level physics වලට සම්බන්ධ සාපේක්ෂ ප්‍රවේගය කියන පාඩම් කොටස. ඉතින් ඒ කොටස මම හිතනවා ඔයාලා බලන්න ඇති කියලා, ඒකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ A level physics වල තාපය යටතේ තියෙන තාප මිතිය කියන පාඩම් කොටස. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අද පාඩමට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්නම්. ඒ තමයි ඔයාලා අපේ YouTube channel එකට අලුත් නම් තාමත් අපි ඔයාලා subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් අපිව subscribe කරන්න. ඉතින් ඒකින්ද හැමෝගෙම ඉල්ලනවා ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා හැමෝගෙම ඉල්ලනවා ආදරේ. ඉතින් අද පාඩම තමයි මෙන්න මේ තාප මිතිය කියන පාඩම් කොටස. ඉතින් මෙන්න මේ තාප මිතිය කියන පාඩම් කොටස අපි ඉදිරියට කරගෙන යමු. හරි, එහෙනම් අපි අද පාඩම කරගෙන යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මෙතනින් දැනගන්න ඕනේ මෙන්න මේ පදාර්ථ රත් කිරීම කියන දේ. ඇත්තටම මෙන්න මේ පදාර්ථයක් රත් කරාට පස්සේ මොන වගේ දෙයක්ද වෙන්නේ? ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි හිතමුකෝ කේතලයක අපි ජලය ටිකක් දාලා අපි මේක රත් කරනවා. එතකොට මේ රත් කිරීමේදී ඔයාලා හොඳටම දන්නවා සාමාන්‍යයෙන් අපි දන්න දේ තමයි පදාර්ථයක් රත් කරාට පස්සේ ඒ පදාර්ථයේ උෂ්ණත්වය ඉහළ යනවා. හරි. මෙන්න මෙහෙම කියලා තියෙනවා. පදාර්ථ කොටසකට තාප ශක්තිය සපයන විට පදාර්ථ කොටසේ උෂ්ණත්වයේ වැඩිවීමක් හෝ හරි. දැන් ඔයාලට මෙන්න මේ පළවෙනි කාරණේ තේරෙනවා. පදාර්ථ කොටසකට තාප ශක්තිය සපයන විට පදාර්ථ කොටසේ උෂ්ණත්වයේ වැඩිවීමක් වෙන්න පුළුවන්ලු. හරි. ඒක අපි භාවිතාවෙන්ම දන්නවා. ඊළඟට කියලා තියෙනවා උෂ්ණත්වයේ වැඩිවීමක් හෝ අවස්ථා විපර්යාසයකට භාජනය වීම හෝ සිදුවිය හැකියි. හරි. දැන් ඔයාලට සමහර විට මේ අවස්ථා විපර්යාසය කියන එක නොතේරෙනවා වෙන්න පුළුවන්. මෙහෙම හිතන්නකෝ, අපි කේන්දරයකට ජලය ටිකක් දාලා අපි මේක රත් කරනවා කියලා හිතමුකෝ. දැන් ඕක රත් වෙලා ඔයාලා දන්නවා ජලය නටන උෂ්ණත්වයේ විදිහට අපි සලකන්නේ සෙල්සියස් අංශක 100. අපි හිතමුකෝ දැන් මේක රත් වෙලා සෙල්සියස් අංශක 100ට ආවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි සෙල්සියස් අංශක 100ට එහෙම නැත්නම් ජලය නටන අවස්ථාවට අපි ආයෙ නැවතත් තාපය සපයන්නේ නැහැ. අපි හිතමුකෝ අපි ජලය නටද්දි තවදුරටත් තාපය සපයනවා කියලා. මෙන්න මේ වගේ අවස්ථාවක ඔයාලට තේරෙන්න ඕනි. එතකොට මෙන්න මේ පදාර්ථයේ නැවත වතාවක් උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආරම්භයේදී නම් අපි තාප ශක්තිය සපයන විට අනිවාර්යයෙන්ම උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වුණා. හැබැයි සෙල්සියස් අංශක 100ට එහෙමත් නැත්නම් මෙන්න මේ ජලයේ නටන උෂ්ණත්වයට ආවට පස්සේ එතනින් පස්සේ ඒ අදාළ පදාර්ථයේ උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ උෂ්ණත්වයේ වැඩිවීමක් සිදු නොවි උෂ්ණත්වයේ එමාගේම දැන් මේ මම ගත්ත උදාහරණේ නම් අදාළ කේන්දරයේ තියෙන ජලය සෙල්සියස් අංශක 100ම තියාගෙන හැබැයි අවස්ථා විපර්යාසයකට භාජනය වෙනවා. ඒ කියන්නේ Taman ඉන්න අවස්ථාව වෙනත් අවස්ථාවකට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ඝනයක් තියෙන එකක් ද්‍රව වෙනවා. ද්‍රවයක් තියෙන එකක් වායු වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවලට තමයි අපි අවස්ථා විපර්යාසයක් කියලා කියන්නේ. ඒ කියන්නේ භෞතික අවස්ථාවේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා මෙන්න මේ කේතලයේ ජලයේ නටන අවස්ථාව ගත්තට පස්සේ උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අවස්ථා විපර්යාසයකට තමයි මේ භාජනය වෙන්නේ. ඒ මොන අවස්ථා විපර්යාසයක්ද? ද්‍රවයක් විදියට තිබ්බ දෙයක් වායුවක් බවට පත් වීම. ඉතින් මෙන්න මේ අවස්ථා විපර්යාසයක් කියන්නේ ඝනයක් තියෙන එකක් ද්‍රව වීමක්, ද්‍රවයක් තියෙන එකක් වායු වීමක් වගේ මෙන්න මේ අවස්ථාවක් වෙනස් වීමකට ලක් වෙනවා නම් අපි කියනවා අන්න ඒ වගේ අවස්ථා විපර්යාසයකට භාජනය වෙනවා කියලා. ඉතින් හොඳට මතක තියාගන්න එහෙනම් පදාර්ථ කොටසක් රත් කරද්දී ඒ පදාර්ථ කොටසට තාප ශක්තිය සපයන විට පදාර්ථ කොටසේ උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් අවස්ථා විපර්යාසයකට භාජනය වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන කාරණා දෙක තමයි අනිවාර්යයෙන්ම පදාර්ථයක් රත් කිරීමේදී සිද්ධ වෙන්නේ. හරි. ඊළඟට යටින් කියලා තියෙන උෂ්ණත්වයේ වැඩිවීමක් සිදු නොවන්නේ නම් අනිවාර්යයෙන්ම අවස්ථා විපර්යාසයකට භාජනය වෙමින් පැවතිය යුතුයි. හරි. ඒක මම ඉස්සෙල්ලා ඔයාලට පැහැදිලි කළා. උෂ්ණත්වයේ වැඩි වෙන්නේ නැත්නම් මෙන්න මේ පදාර්ථ රත් කරද්දී තව දුරටත් එහෙනම් අන්න ඒ වගේ අවස්ථාවක සිද්ධ වෙන්නේ අවස්ථා විපර්යාසයක් කියන එක ඔලුවට ගන්න. හරි. මේ උදාහරණයක් විදිහට දීලා තිනවා කේතලයක ජලය නටන අවස්ථාවක්. ඉතින් මම මේක ඔයාලට කලින් පැහැදිලි කරා. අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන මෙන්න මේ වස්තුවක අන්තර්ගත තාප ශක්තිය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවලු. ඉතින් ඔයාලා මේක දන්නවා වෙන්නත් පුළුවන් මේ වෙනකොට. එහෙමත් නැත්නම් නොදන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න මේවා තියරි. ගොඩක් දුරට ඉතින් මේවා MCQ වලට අහන්නත් ඉඩ තියෙනවා. ඉතින් වස්තුවක අන්තර්ගත තාප ශක්තිය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවලු. පළවෙනි එක විදිහට දක්වලා දෙනවා. එකක් තමයි වස්තුවේ
පළවෙනි එක තමයි වස්තුවේ ස්කන්ධය, දෙවෙනි එක තමයි වස්තුවේ උෂ්ණත්වය, තුන්වෙනි එක තමයි වස්තුව සමන්විත වන පදාර්ථ වර්ගය. ඉතින් පළවෙනි එක නම් ඔයාලට තේරෙනවා කොහොමත් වස්තුවේ ස්කන්ධය කියන එක. දෙවෙනි එකත් ඔයාලට තේරෙනවා වස්තුවේ උෂ්ණත්වය කියන එකත් ඔයාලට තේරෙනවා. මෙන්න මේ වස්තුව සමන්විත වන පදාර්ථ වර්ගය කියන්නේ ඒ පදාර්ථය මොන වගේ එකක්ද? අපි කියනවා මේක ඇලුමිනියම් කැල්ලක්. එහෙම නැත්නම් මේක අපි කියනවා සිං කැබැල්ලක්. මෙන්න මේ වගේ විවිධ පදාර්ථ වර්ග තමයි අන්න ඒ වගේ අවස්ථාවලදී අපි සලකන්නේ. ඉතින් මෙතනදී මේ වස්තුව සමන්විත වන පදාර්ථ වර්ග කියන්නේ අන්න ඒ වගේ දෙයකට. හරි. මෙහෙම කියලා තියෙනවා. වස්තුවක අන්තර්ගත තාප ප්‍රමාණය කෙරෙහි වස්තුව සමන්විත වන පදාර්ථ වර්ගයේ බලපාන අතර ඒ සඳහා වැදගත් වන රාශිය එම පදාර්ථයේ විශිෂ්ට තාපධාරිතාවය නම් වේ. මොකද්ද මෙන්න මේ විශිෂ්ට තාපධාරිතාවයක් කියන්නේ? ඉතින් ඔයාලට මෙතන මේ කියලා තියෙන ප්‍රකාශයෙන් තේරෙනවා වස්තුවක අන්තර්ගත තාප ප්‍රමාණය කෙරෙහි වස්තුව සමන්විත වන පදාර්ථ වර්ගයේ බලපාන අතර. ඉතින් මෙන්න මේක කියද්දිම ඔයාලට තේරෙන්න ඕනි. එහෙනම් ඇලුමිනියම් ඝනයක විශිෂ්ට තාපධාරිතාවය නෙමෙයි සිං ඝනයේ විශිෂ්ට තාපධාරිතාවය. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය නෙමෙයි වෙනත් ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාවය. ඉතින් මෙන්න මේ විශිෂ්ට තාපධාරිතාවය කියන රාශිය පදාර්ථ වර්ගය මත වෙනස් වෙනවා කියන එක ඔළුවට ගන්න. ඉතින් මෙන්න මේ විශිෂ්ට තාපධාරිතාවය කියන එක ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඊළඟට මෙන්න මේ කලින් කතා කරපු විශිෂ්ට තාපධාරිතාවයක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලට මම කලින් පැහැදිලි කරා මෙන්න මේ විශිෂ්ට තාපධාරිතාවය කියන එක පදාර්ථයෙන් පදාර්ථයට වෙනස් වෙනවා කියන කාරණය. හරි. අපි දැන් බලමු විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ මොකක්ද කියලා. හරි. මෙන්න මෙහෙම කියලා තියෙනවා. පදාර්ථයක ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දැමීම සඳහා සැපය යුතු තාප ප්‍රමාණයයි. හරිද? ඔයාලට ආයෙත් මම ඒක කියන්නම්. පදාර්ථයක ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දැමීම සඳහා සැපය යුතු තාප ප්‍රමාණයයි. ඒ කියන්නේ අපි හිතමුකෝ ඒකී ස්කන්ධය කියන කිලෝග්‍රෑම් එකක් කියලා. උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. අපි ගාව තියෙනවා යකඩ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක්. ඉතින් මෙන්න මේ යකඩ කිලෝග්‍රෑම් එකේ ස්කන්ධය අපි හිතමු දැන් මේක තියෙන්නේ 30යි සෙල්සියස් උෂ්ණත්වය කියලා. දැන් මට අවශ්‍යයි මෙන්න මේක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දාගන්න. එහෙනම් සෙල්සියස් අංශක 30 තියෙන එක ඒ කියන්නේ සෙල්සියස් අංශක 31 දක්වා වැඩි කරගන්න තමයි මට මේ යකඩ කුට්ටිය පත් කරගන්න අවශ්‍ය. ඉතින් ඔයාලට තේරෙනවා එහෙනම් කිලෝග්‍රෑම් එකක් කියන්නේ ඒකී ස්කන්ධයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් මෙන්න මේ යකඩ කිලෝග්‍රෑම් එකක ස්කන්ධය එහෙනම් උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දැමීම සඳහා අපි තාප ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම සපයන්න ඕනි. ඒ කියන්නේ උෂ්ණත්වය ඉහළ යන්න අපි තාප ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම සපයන්න ඕනි. ඉතින් මෙන්න මේ තාප ප්‍රමාණයට තමයි අපි කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය කියලා. ඉතින් මම ඒ කතා කරේ උදාහරණයක්. ඉතින් ඕනෑම පදාර්ථයක ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දැමීම සඳහා සැපිය යුතු තාප ප්‍රමාණය තමයි විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ. ඉතින් තව උදාහරණයක් ගත්තොත් අපි ගාව තියෙනවා ජලයේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක්. මෙන්න මේ ජලයේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයේ උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දාන්න අපි සැපිය යුතු තාප ප්‍රමාණයක් තියෙනවා නම් අන්න ඒ තාප ප්‍රමාණයට අපි කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය කියලා. ඉතින් එහෙනම් ඔයාලට තේරෙනවා ඕනෑම පදාර්ථයක ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දැමීම සඳහා සැපිය යුතු තාප ප්‍රමාණයට තමයි අපි විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ. හරි. අපි දැන් උත්සාහ කරන්නේ මෙන්න මේ විශේෂ තාපධාරිතාවය හා සම්බන්ධ සමීකරණය ලබා ගැනීම සඳහා තමයි අපි මේ උත්සාහ කරන්නේ. හරි. ඉතින් මෙන්න මේ සමීකරණය ලබා ගන්න අපි මෙන්න මේ වගේ දෙයක් කරනවා. ඔයාලට මේක කරගෙන යද්දි තේරෙයි. මෙන්න මෙහෙම කියලා දිනවා. පදාර්ථයක m ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් අංශක 1ක ප්‍රමාණයකින් ඉහළ දැමීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය අපි හිතමු ඩෙල්ටා Q කියලා. හරි. අපි ඉස්සරහට බලමු. හරි. m ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා තීටා. හරි. ඒක ඔයාලට තේරෙනවා m ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය තමයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා තීටා. හරි. ඊළඟට ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීම සඳහා
අවශ්‍ය තාප ප්‍රමාණය. දැන් ඔයාලට පේනවා ඇති ඉස්සෙල්ලා කතා කරේ m ස්කන්ධයේ උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය තමයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා θ. එහෙනම් ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය අපිට හොයන්න අවශ්‍යයි නම් අපි කරන්න ඕනි ඉහළ ලබාගත් තාප ප්‍රමාණය මෙන්න මේ m ගෙන් බෙදන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා m ස්කන්ධයක නෙවෙයි ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය. හරි. ඊළඟට මෙහෙම කියලා තියෙනවා ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය. ඉස්සෙල්ලා කතා කරේ m ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය අපිට ආවා ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා θ. එහෙනම් අපි මේක ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය නම් අංශක 1කින් ඉහළ නංවන්න අපිට අවශ්‍ය අපි ඉස්සෙල්ලා හොයාගත්ත තාප ප්‍රමාණය m ගෙන් බෙදනවා. ඉතින් මෙන්න මේ m ගෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙන්නේ ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ඔයාලා ඒ වගේ මෙන්න මෙහෙම දෙයක්ත් දන්නවා. මෙන්න මේ ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය කියන්නේ යම්කිසි පදාර්ථයක විශිෂ්ට තාප ධාරිතාවය. එහෙනම් මෙන්න මේක අපිට විශිෂ්ට තාප ධාරිතාවයට සමාන කරොත් ඔයාලට තේරෙන ඇති විශිෂ්ට තාප ධාරිතාවයක C සමානයි ඩෙල්ටා Q බෙදීම m ඩෙල්ටා θ. ඉතින් විශිෂ්ට තාප ධාරිතාවය සමීකරණය තමයි ඔය තියෙන්නේ. ඉතින් මේ සමීකරණය අපි මෙතනදී ඩෙල්ටා Q කියන එක උක්ත කරගන්න තමයි යන්නේ. හරි. එහෙනම් මෙන්න මේ ඩෙල්ටා Q කියන එක උක්ත කරාට පස්සේ ඔයාලට සමීකරණයක් විදිහට මතක තියාගන්න හරියම පහසු සමීකරණයක් ලැබෙනවා. ඒ තමයි ඩෙල්ටා Q සමානයි mc ඩෙල්ටා θ. මොකද්ද? ඩෙල්ටා Q සමානයි mc ඩෙල්ටා θ. ඊළඟට මෙන්න මෙහෙම කියලා තියෙනවා ඉහත සමීකරණය මගින්. ඒ කියන්නේ මොන සමීකරණයද? ඩෙල්ටා Q සමානයි mc ඩෙල්ටා θ කියන සමීකරණය මගින් වස්තුවක උෂ්ණත්වය ඩෙල්ටා θ ප්‍රමාණයකින් ඉහළ දැමීමට සැපිය යුතු තාප ප්‍රමාණය. ඉතින් අපි ඒක සම්බන්ධව කතා කරලා තමයි අපි අර සමීකරණය ගත්තේ. ඒ කියන්නේ ඩෙල්ටා Q සමානයි mc ඩෙල්ටා θ කියන සමීකරණය. ඒ කියන්නේ කිසියම් වස්තුවක උෂ්ණත්වය ඩෙල්ටා θ ප්‍රමාණයකින් ඉහළ දැමීමට සැපිය යුතු තාප ප්‍රමාණය මෙන්ම වස්තුවක උෂ්ණත්වය ඩෙල්ටා θ ප්‍රමාණයකින් පහළ ගිය විට එමගින් හානි වූ තාප ප්‍රමාණයද ගණනය කළ හැක. ඉතින් ඒක ඔයාලට තේරෙන්න ඕනි. අපිට දැන් අපි හිතමුකෝ ජලය යම්කිසි ස්කන්ධයක උෂ්ණත්වය අපිට යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරන්න ඕනි කියලා. ඒ සඳහා අවශ්‍ය තාප ප්‍රමාණයත් අපිට හොයන්න පුළුවන්. සැපිය යුතු තාප ප්‍රමාණය. ඒ වගේම අපි හිතමුකෝ යම්කිසි උෂ්ණත්වයක තිබුණු අපි හිතමු ජලයම කියලා. ජලය යම්කිසි උෂ්ණත්වයක තිබ්බ ජලය යම් ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේ ප්‍රමාණය අපි හිතමුකෝ උෂ්ණත්වය පහළ ගියා කියලා. ඉතින් මෙන්න මේ උෂ්ණත්වය පහළ යෑමේදී හානි වෙච්ච තාප ප්‍රමාණයත් අපිට මෙන්න මේ ඩෙල්ටා Q සමානයි mc ඩෙල්ටා θ කියන සමීකරණයෙන් හොයන්න පුළුවන් කියන එක තමයි ඔයාලට යන්නේ. කියන්නේ උෂ්ණත්වය ඉහළ යෑමකදී වේවා උෂ්ණත්වය පහළ යෑමකදී වේවා අපිට මෙතනදී තාප ප්‍රමාණය හොයාගන්න මෙන්න මේ කලින් හොයාගත්ත අපි ඩෙල්ටා Q සමානයි mc ඩෙල්ටා θ කියන සමීකරණය පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි මේකෙදී අපිට මේ පැහැදිලි කරන්නේ. හරි. අපි තව පොඩ්ඩක් කතා කරනවා මෙන්න මේ විශේෂ තාප ධාරිතාවයේ ඒකක කියන එක. ඉතින් විශේෂ තාප ධාරිතාවයේ සමීකරණය තමයි ඔය දකුණු පැත්තෙන් පෙන්නලා තියෙන C සමානයි ඩෙල්ටා Q බෙදීම m ඩෙල්ටා θ කියලා. ඉතින් මේකේ අපි ඒකක හොයන්න අපි මෙන්න මේවට ඒකක ආදේශ කරමු. හරි. C ඒකක සමානයි ඩෙල්ටා Q කියන්නේ කොහොමද තාප ප්‍රමාණයක්. ඉතින් අපි තාපය මයිනි ජූල් වලින් m කියන්නේ ස්කන්ධයක් අපි කිලෝග්‍රෑම් වලින් මන්නවා. ඒ වගේම ඩෙල්ටා θ කියන්නේ අනිවාර්යයෙන්ම උෂ්ණත්වයක් එතනක් තියෙන අපි ඒක කෙල්වින් වලින් මනිනවා. හරි. අපිට කෙල්වින් වලින් මනින්නේ නැත්නම් එහෙමත් නැත්නම් අපිට සෙල්සියස් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට හේතුව මේකයි. ඔයාලා මේක දන්නේ නැත්නම් තේරුම් ගන්න. දැන් මෙතනදී අපි මෙන්න මේ ඩෙල්ටා θ කියලා ආදේශ කරන්නේ අනිවාර්යයෙන්ම උෂ්ණත්ව අන්තරයක්. මොකක් හරි දේහ උෂ්ණත්වයේ ඉහළ යෑමකදී වෙන උෂ්ණත්වය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උෂ්ණත්වය පහළ යෑමකදී වෙන්න පුළුවන්. කොහොම කරත් අපි ආදේශ කරන්නේ උෂ්ණත්ව අන්තරයක් තමයි ආදේශ කරන්නේ. කියන්නේ වැඩි එකෙන් අඩු එක අඩු කරලා තමයි අපි මෙතනට ආදේශ කරන්නේ. ඉතින් මෙතනදී ඩෙල්ටා θට අපිට ඕන නම් කෙල්වින් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් සෙල්සියස් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි සෙල්සියස් උෂ්ණත්ව අන්තරයක් කෙල්වින් උෂ්ණත්ව අන්තරයකට සමානයි. ඒ කියන්නේ අපි හිතමුකෝ සෙල්සියස් වලින් උෂ්ණත්ව අන්තරය 10ක් ආව කියලා.
අන්න ඒකත් උෂ්ණත්තාන්තරය 10යි නම් කෙල්වින් වලිමුත් උෂ්ණත්ත අන්තරය කියන එක අනිවාර්යයෙන්ම 10ම තමයි. ඉතින් මෙන්න මේක ඒ කියන්නේ කෙල්වින් උෂ්ණත්ත වෙනසක් සෙල්සියස් උෂ්ණත්ත වෙනසකට සමාන වීම හින්දා අපිට අවශ්‍ය නම් මෙන්න මෙතන ඩෙල්ටා ටීටා කියන එක කෙල්වින් එහෙමත් නැත්නම් සෙල්සියස් වලින් මනින්න පුළුවන්. ඉතින් ඒ මොන ආකාරයෙන් මැන්නත් ඔයාලට මෙතනදී ඒකකයේ විදිහට හම්බ වෙනවා. එකක් තමයි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. එහෙමත් නැත්නම් අපි සෙල්සියස් පාවිච්චි කරන්න ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියසයට කියන ඒකකය අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මෙන්න මෙහෙම දෙයක්. පදාර්ථයේ විශිෂ්ටතාව ධාරිතාවය පදාර්ථ වර්ගය මත රඳා පවතින අතර. ඒක අපි හොඳ ආකාරවම දන්නවා. අපි දන්නවා පදාර්ථ වර්ගය වෙනස් වෙන විට අනිවාර්යයෙන්ම විශිෂ්ටතාව ධාරිතාවයත් වෙනස් වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මෙන්න මේ පදාර්ථ වර්ගය මත තමයි ප්‍රධාන වශයෙන්ම ඕනෑම පදාර්ථයක විශිෂ්ටතාව ධාරිතාවය වෙනස් වෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න තවත් පුංචි කාරණයක් තමයි මෙන්න මේ පදාර්ථයේ පවතින උෂ්ණත්වය මතද සුළු වශයෙන් මෙන්න මේ විශිෂ්ටතාව ධාරිතාවය කියන ඒකකයේ නෙවෙයි රාශිය රඳා පවතිනවා. ඒ කියන්නේ උෂ්ණත්වය මතත් සුළු වශයෙන් මෙන්න මේ විශිෂ්ටතාව ධාරිතාවය කියන එක අනිවාර්යයෙන්ම රඳා පවතිනවා. එතකොට මෙන්න මේ විශිෂ්ටතාව ධාරිතාවය රඳා පවතින සාධක දෙකක් තියෙනවා. එකක් තමයි පදාර්ථ වර්ගය. ඒ වගේම මතක තියාගන්න හොඳින්ම මතක තියාගන්න උෂ්ණත්වය මතත් සුළු වශයෙන් මේක රඳා පවතිනවා. විශිෂ්ට තාපධාරිතාවය සම්බන්ධයෙන් අපි තවත් දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා කිහිපය අපි තීරණීය වශයෙන් පොඩ්ඩක් ඔලුවට දාගන්න ඕනේ. හරි. මොනවාද මෙන්න මේ අපි වැදගත් කියලා කියන කාරණා. පළවෙනි එක තමයි සාමාන්‍යයෙන් පදාර්ථයේ උෂ්ණත්වයේ වැඩි අවස්ථාවලදී විශිෂ්ට තාපධාරිතාවයේද සුළු වශයෙන් වැඩි වෙයි. ඒ කියන්නේ එකම පදාර්ථයේ උනත් මම කිව්වනේ විශිෂ්ට පදාර්ථය එකක් තමයි පදාර්ථ වර්ගය මත රඳා පවතිනවා. එහෙමත් නැත්නම් අපි තව පුංචි දෙයක් කිව්වා සුළු වශයෙන් උෂ්ණත්වය මත රඳා පවතිනවා කියලා. එතකොට මෙන්න මේ පදාර්ථයේ උෂ්ණත්වයේ වැඩි අවස්ථාවලදී විශිෂ්ට පදාර්ථය සුළු වශයෙන් වැඩි වෙනවා. ඉතින් ඒක තමයි අපි ඉස්සෙල්ලා කතා කරේ. ඊළඟ කාරණය. ඒ තමයි සාමාන්‍යයෙන් ඝන ද්‍රව වායු අතරින් ද්‍රවවල විශිෂ්ට තාපධාරිතාවය ඝන සහ වායුවල විශිෂ්ට තාපධාරිතාවයට වඩා වැඩි. ඉතින් ඒකත් මතක තියාගන්න සාමාන්‍යයෙන් ද්‍රවවල තමයි වැඩිම විශිෂ්ට තාපධාරිතා තියෙන්නේ. එකම පදාර්ථයක පවා ද්‍රව අවස්ථාවේ විශිෂ්ට තාපධාරිතාවය ඝන සහ වාෂ්ප අවස්ථාවලට වල විශිෂ්ට තාපධාරිතාවයට වඩා වැඩි. ඉතින් ඔයාලා මේකත් මතක තියාගන්න. එකම පදාර්ථයක විශිෂ්ට තාපධාරිතාවය උනත් ඒ විශිෂ්ට තාපධාරිතා අතරින් ඒ කියන්නේ එකම පදාර්ථයක ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව, වායු අවස්ථාව ගත්තොත් මෙන්න මේ අවස්ථා තුනෙන් ඔයාලා දන්නවා වැඩිම විශිෂ්ට තාපධාරිතාවයක් තියෙන මොන අවස්ථාවේ කියලාද ඔයාලා හිතන්නේ? අනිවාර්යයෙන්ම ද්‍රව අවස්ථාවේ තමයි වැඩිම විශිෂ්ට තාපධාරිතාවයක් තියෙන්නේ. ඉතින් ඒක තමයි මෙන්න මේ කියලා තියෙන එකම පදාර්ථයක පවා ද්‍රව අවස්ථාවේ විශිෂ්ට තාපධාරිතාවය ඝන සහ වාෂ්ප අවස්ථාවලට වල විශිෂ්ට තාපධාරිතාවයට වඩා වැඩි කියන එක තමයි අදහස් කරන්නේ. ඉතින් මේකට පුංචි උදාහරණයක් අපිට දීලා තිනවා. ඉතින් බලන්න මෙතන ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි. අයිස් වල විශිෂ්ට තාපධාරිතාවය 2100යි. ඒ කියන්නේ ජලයේ ඝන අවස්ථාව තමයි අපි අයිස් කියලා සලකන්නේ. ඒ කියන්නේ අයිස්. අයිස් වල විශිෂ්ට තාපධාරිතාවය 2100යි. ඒ වගේම හිමාලය කියන්නේ වාෂ්ප හිමාලයේ විශිෂ්ට තාපධාරිතාවය 2050යි. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මෙතනදී නම් වැඩිම තියෙන්නේ ජලය, ඊළඟට අයිස් වල, ඊළඟට හිමාලය. ඉතින් එකම පදාර්ථයක උනත් ද්‍රව අවස්ථාවේ විශිෂ්ට තාපධාරිතාවය ඝන සහ වාෂ්ප අවස්ථාවලට වඩා ටිකක් වැඩි කියන එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හරි. ඉතින් මෙන්න මේකත් මතක තියාගන්න මම කිව්වා සාමාන්‍යයෙන් ද්‍රව වලට ඝන සහ වායු වලට වඩා වැඩි විශිෂ්ට තාපධාරිතා තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ ජලයට වැඩි විශිෂ්ට තාපධාරිතාවයක් ඇති නිසා එන්ජින් යනාදී සිසිල් කිරීමට ජලය සිසිලන කාරකයක් ලෙස යොදා ගනී. ඉතින් ඔයාලා මේක චුට්ටක් තේරුම් ගන්න. අපි වාහනවල සිසිලන කාරකයක් විදිහට ජලය පාවිච්චි කරනවා. ඒකට හේතුව තමයි ජලය සතුව පවතිනවා ටිකක් වැඩි විශිෂ්ට තාපධාරිතාවයක්. ඉතින් ඇයි මේ සිසිලන කාරකයක් විදිහට මෙන්න මේ විශිෂ්ට තාපධාරිතාවයේ වැඩි දේවල් පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට මම කලින් පැහැදිලි කරා විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ යම්කිසි පදාර්ථයක ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීම සඳහා සැපිය යුතු තාප ප්‍රමාණය කියලා.
ඉතින් ඔයාලා දන්නවා ඉතින් එන්ජින් ක්‍රියාත්මක වෙදී තාපය පිට වෙනවා. ඉතින් මෙන්න මේ පිටවන තාපය උරා ගන්න තමයි ජලය සිසිලන කාරකයක් විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ජලය පාවිච්චි කිරීමේ වාසිය තමයි ජලයේ විශිෂ්ටතාවධාරිතාවය වැඩිනේ 4200ක් විතර තියෙනවා. ඉතින් මෙන්න මේ හින්දා සාමාන්‍යයෙන් අපි හිතමු මෙන්න මෙච්චර තාපයක් ලැබුණා කියලා. අපි හිතමු යම්කිසි එන්ජින් එකක් ක්‍රියාත්මක වෙද්දී අපි හිතමු 4200ක ජූල් තාප ප්‍රමාණයක් පිට කරා කියලා. අපි හිතමුකෝ දැන් මේක ජලය උරාගත්තා කියලා. ඉතින් මේ ජලය උරාගත්තා නම් මේ ජලයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ සෙල්සියස් අංශක 1යි. එහෙම නැත්නම් කෙල්වින් අංශක 1කින් තමයි උෂ්ණත්වය වැඩි වීම සිද්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි ජලය ඔයාලට පේන ඇති 4200. ඒ කියන්නේ ජලයේ උෂ්ණත්වය අංශක 1කින් ඉහළ යවන්න 4200ක තාප ප්‍රමාණයක් සපයන්න ඕනේ. ඉතින් හොඳට තේරෙනවා ඇති. එතකොට මෙන්න මේ එන්ජින් වල සිසිල් කාරකයක් විදිහට පාවිච්චි කරන ජලයේ උෂ්ණත්වය වැඩි වෙන්න ලේසියකට සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙයා සතුව පවතින මෙන්න මේ අධික විශිෂ්ටතාවධාරිතාවය. ඉතින් මෙන්න මේ ගුණය හින්දා තමයි මෙයා සිසිලන කාරකයක් විදිහට අපි පාවිච්චි කරන්නේ. හරි. අපි ඉස්සෙල්ලා කතා කරපු මාතෘකාව තමයි මෙන්න මේ විශිෂ්ටතාවධාරිතාවය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විශිෂ්ටතාවධාරිතාවය නෙවෙයි දැන් අපි අලුත් මාතෘකාවට ඇවිල්ලා ඔයාලට පේන තාපධාරිතාවය කියලා. ඔයාලට මතක ඇති අපි විශිෂ්ටතාවධාරිතාවයට පාවිච්චි කරේ සිම්පල් C අකුර. ඒ වගේම අපි තාපධාරිතාවයට පාවිච්චි කරන්නේ කැපිටල් C අකුර. ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරා විශිෂ්ටතාවධාරිතාවය කියන රාශිය. ඉතින් විශිෂ්ටතාවධාරිතාවය කියන්නේ මොකද්ද? මම ආයෙත් මතක් කරෝ විශිෂ්ටතාවධාරිතාවය කියන්නේ පදාර්ථයක ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දැමීමට සැපිය යුතු තාප ප්‍රමාණය. ඉතින් එහෙනම් මොකද්ද මේ තාපධාරිතාවය කියන්නේ කියලාත් අපි අධ්‍යයනය කරමු. හරි. මෙන්න මෙහෙම කියලා තියෙනවා. වස්තුවක තාපධාරිතාවය යනු එම මුළු වස්තුවේ උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණයයි. ඉතින් ඔයාලට තේරෙන ඇති අපි විශේෂ තාපධාරිතාවයේදී නම් කතා කරේ මුළු වස්තුවේ උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දැමීමට නෙවෙයි ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දැමීමට. එහෙනම් මෙන්න මේ තාපධාරිතාවය සහ විශිෂ්ට තාපධාරිතාවය අතර වෙනස තමයි විශිෂ්ට තාපධාරිතාවයේදී අපි කතා කරන්නේ ඒකීය ස්කන්ධයක්, තාපධාරිතාවයේදී අපි කතා කරන්නේ සම්පූර්ණ වස්තුවක්. ඉතින් ඔයාලට මේක තේරෙනවා ඇති. අපි හිතමුකෝ අපි ගාව යකඩ කිලෝග්‍රෑම් 5ක් තියෙනවා. ඉතින් මෙන්න මේ යකඩ කිලෝග්‍රෑම් 5ේම උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණයට අපි කියන්නේ තාපධාරිතාවය කියලා. එහෙම නැතුව විශිෂ්ට තාපධාරිතාවය නෙවෙයි. අපි විශිෂ්ට තාපධාරිතාවයක් ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන්ම අපි ඒකීය ස්කන්ධයක් කියන එක සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් ඔයාලා හොඳට තේරුම් ගන්න ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දැමීමට නම් ඒක විශිෂ්ට තාපධාරිතාවයේ බව මුළු වස්තුවේ උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය තාපධාරිතාවය කියන එකත් මතක තියාගන්න අපි කැපිටල් C අකුරෙන් සංකේතවත් කරනවා. හරි. ඔයාලට මතක ඇති මම විශිෂ්ට තාපධාරිතාවයටත් කලින් සමීකරණයක් ගත්තා. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ මෙන්න මේ තාපධාරිතාවයටත් සමීකරණයක් ගන්න. හරි. මෙන්න මෙහෙම කියලා තියෙනවා ඉස්සෙල්ලාම ස්කන්ධයේ M වන වස්තුවක විශිෂ්ට තාපධාරිතාවයේ සිම්පල් C යයිද තාපධාරිතාවයේ කැපිටල් C යයිද සිතමු කියලා තියෙනවා. හරි. අපි ඉස්සරහට කරගෙන යමු. හරි. එවිට ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය සමානයි සිම්පල් C කියලා තියෙනවා. ඒ කියන්නේ ඒකීය ස්කන්ධයක උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය කියන්නේ මොකද්ද? ඒ තමයි විශිෂ්ට තාපධාරිතාවය. ඉතින් විශිෂ්ට තාපධාරිතාවය සමානයි C නිසා මුළු වස්තුවේ උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය නම් සමානයි MC ගුණිතයෙන් ලැබෙනවා. ඉතින් මේක ඔයාලට තේරෙනවා. එහෙනම් මුළු වස්තුවේ උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය සමානයි MC. එතකොට මුළු වස්තුවේ උෂ්ණත්වය අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය කියලා අපි ඉස්සෙල්ලා කතා කරේ මොකද්ද? තාප ධාරිතාවය. කියන්නේ කැපිටල් C වලින් අපි සංකේතවත් කරේ අන්න ඒක. හරි. දැන් ඔයාලට තේරෙනවා ඇති එහෙනම් තාපධාරිතාවයේ සමීකරණය සමානයි. ඒ කියන්නේ කැපිටල් C එහෙම නැත්නම් තාපධාරිතාවයේ සමානයි ස්කන්ධයේ විශිෂ්ට තාපධාරිතාවයේ ගුණිතය. මොකද්ද? ස්කන්ධයේ විශිෂ්ට තාපධාරිතාවයේ ගුණිතය. හරි. අපි ඊට පස්සේ පුංචි ගානක් හදන්න තමයි සූදානම් වෙන්නේ. හරි. ඔයාලට පේන ඇති මෙන්න මෙහෙම ගානක්. තාපධාරිතාවය 4000යි
ජූල් කෙල්විනයට වූ ද්‍රවයක් බඳුනක අන්තර්ගත වේ. එම ද්‍රවය ආරම්භයේදී 40යි සෙල්සියස් උෂ්ණත්වයේ පැවති අතර පරිසරයට තාප හානි වීම නිසා පසුවෙහි උෂ්ණත්වය 35යි සෙල්සියස් බව සොයා ගන්නා ලදී. හරි. ඉස්සෙල්ලාම පළවෙනියෙන්ම අපිට අහනවා පරිසරයට සිදු වූ තාප හානිය ගණනය කරන්න. ඉතින් ඔයාලා දන්නවා මෙන්න මේ වගේ අවස්ථාවකදී මම ඉස්සෙල්ලා කිව්වත් වගේ අපි පාවිච්චි කරන සමීකරණය සමානයි තමයි මොකද ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා තීටා කියන සමීකරණය. අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. හරි. ඉස්සෙල්ලා මෙන්න මෙහෙම ලියලා තියෙනවා MC ගුණිතය 4000යි ජූල් කෙල්විනයට කියලා. දැන් ඔයාලට පේනවා ඇති ගානේ උඩින් පෙන්නලා තියෙන්නේ මෙන්න මේ තාපදාරිතාවයේ තාපදාරිතාවයට තමයි අපිට 4000ක් දීලා තියෙන්නේ. ඉතින් තාපදාරිතාවය කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා වගේ තාපදාරිතාවය කියන්නේ ස්කන්ධයේ විශිෂ්ට තාපදාරිතාවයේ ගුණිතය. එහෙනම් MC ගුණිතය තමයි සමාන වෙන්නේ 4000ට. ඉතින් අපි ඊළඟට දැනගන්න ඕන ඩෙල්ටා තීටා. ඩෙල්ටා තීටා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා උෂ්ණත්වාන්තරයක්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මෙතනදී උෂ්ණත්ව අන්තරය 40යි සෙල්සියස් උෂ්ණත්වයේ තමයි ආරම්භයේ තිබිලා තියෙන්නේ. පස්සේ ඒක 35යි සෙල්සියස් දක්වා අඩු වෙලා. එහෙනම් අපිට උෂ්ණත්ව අන්තරය ගන්න පුළුවන් 40 ඍණ 35 5යි සෙල්සියස් කියලා. ඉතින් අපි දැන් Q සමාන MC ඩෙල්ටා තීටා කියන සමීකරණයේ සම්පූර්ණ පද ටික හොයාගෙන ඉවරයි. ඉතින් අපි මේක ආදේශ කරමු. හරි. සමීකරණය තමයි ඩෙල්ටා Q සමානයි MC ඩෙල්ටා තීටා. හරි. එතකොට ඔයාලට MC ගුණිතය කෙලින්ම ආදේශ කරන්න පුළුවන් 4000යි කියලා. ඊට පස්සේ ඔයාලට ඩෙල්ටා තීටා 5යි කෙල්වින් කියලා ආදේශ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන එහෙනම් උත්තරයේ විදිහට ඔයාලට ලැබෙනවා 20යි කිලෝ ජූල්. ජූල් නෙවෙයි 20යි කිලෝ ජූල් කියලා ඔයාලට පහසුවෙන්ම උත්තරය ලැබෙනවා. ඒ කියන්නේ අපි මෙතනදී හොයාගෙන තියෙන මෙන්න මේ පරිසරයට සිදුවිච්ච තාප හානිය. ඊළඟට අපි දෙවෙනි කොටස හදන්න තමයි සූදානම් වෙන්නේ. දෙවෙනියට අපෙන් අහලා තියෙනවා අදාළ ද්‍රවයේ ස්කන්ධය 2 කිලෝග්‍රෑම් නම් ද්‍රවයේ විශිෂ්ට තාපදාරිතාවය සොයන්න. අදාළ ද්‍රවයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යිලු විශිෂ්ට තාපදාරිතාවය සොයන්න. හරි. මේක කොහොමද අපි හොයන්නේ? හරි. C සමානයි MC. ඉතින් ඔයාලා දන්නවා තාපදාරිතාවයේ සමාන වෙනවා ස්කන්ධයේ විශිෂ්ට තාපදාරිතාවයේ ගුණිතයට. ඉතින් ඔයාලා දන්නවා කලින් ගානේදී අපි දන්නවා තාපදාරිතාවය දන්නවා. ඒ කියන්නේ කැපිටල් C කියන එක දන්නවා. කැපිටල් C 4000යි. ඉතින් දැන් මේ දෙවෙනියට අපිට අදාළ ද්‍රව්‍ය ස්කන්ධය දීලා දෙනවා. ඒ කියන්නේ M අපිට දීලා. ඒ කියන්නේ 2 කිලෝග්‍රෑම් වල. එහෙනම් අපෙන් අහන්නේ විශිෂ්ට තාපදාරිතාවය. ඒ කියන්නේ අපෙන් අහන්නේ C. ඉතින් අපිට C හොයාගන්න පුළුවන් පහසුවෙන්. මේකට හේතුව අපි කැපිටල් C දන්නවා. M උත් දන්නවා. ඉතින් අපි මේක ආදේශ කරමු. හරි. එතකොට 4000 සමානයි 2 වැඩි කිරීම C. ඉතින් ඔයාලට 4000 දෙකෙන් බෙදුවම උත්තරේ 2000යි කියලා එනවා. විශිෂ්ට තාපදාරිතාවය 2000යි ජූල් කෙල්විනයට කිලෝග්‍රෑමයට කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ විශේෂයෙන්ම තාප මිතිය කියන පාඩම් කොටසේ විශිෂ්ට තාපදාරිතාවය සහ තාපදාරිතාවය කියන කොටස් දෙක. ඉතින් තාප මිතිය කියන පාඩම් කොටසේ තවත් ටිකක් තියෙනවා අපිට කරන්න. අවස්ථා විපර්යාස සම්බන්ධයෙන් කතා කරන්න. ඒ වගේ මිශ්‍රණ ක්‍රමයේ සම්බන්ධ පරීක්ෂණයක් අපිට තියෙනවා කතා කරන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ ටික අනිවාර්යයෙන්ම අපි අනිත් වීඩියෝ එකකින් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගෙන් හැමෝගෙම ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට නොතේරුණ තැනක් තියෙනවා නම් ආයෙත් වීඩියෝ එක බලන්න කියලා ඉල්ලනවා. ඒ වගේම අපේ කලින් වීඩියෝ එක A level කරන නංගිලා මල්ලාට උදව්වක් වෙන තමයි මේ වීඩියෝ එකත් අපි දැන් මේ කියන්නේ සාපේක්ෂ ප්‍රවේගයේ වීඩියෝ එක බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් එකක් බලන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් ගිහින් එන්නම්.